නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තුන් ලෝකාග්‍ර වූ මහා කාරුණික වූ ධර්ම රාජයන් වහන්සේ වන අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මේ ලංකා ධරණී තලයට උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කළ අපගේ අනුබුදු ආදී ගුරුදේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයන් දරනු ලබන්නේ අංක 266න් එක මීපිලිපාන නුවරඑළිය යන ලිපිනේ පදිංචි පින්වත් එස්.එච්. චන්ද්‍රලතා විශ්‍රාමික විදුහල්පතිනිය සහ ගයාන් හසිත රංග චතුරිකා එතිකා මාධවී යන ඒ දූදරුවන් විසින් ඒ පින්වත් හැම දිනාට මේ ධර්මදානය ගෞතම සාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හේතු වේවා කියන අදහසිනුයි අද දායකත්වයන් එකතු කරන්නේ. පින්වතුනේ, සිංහලයාට හමු වූ නිධානය කියන මේ දේශනා මාලාවේ අද අපි කතා කරන්නේ ඒ සිංහලයාට හමු වූ නිධානය, එහෙම නැත්නම් ශ්‍රී සම්බුද්ධ ශාසනය නිසා අපේ සිංහලයාට හිමි වුණ දහම් සරණ ගැන. සිංහලයාගේ දහම් සරණ. සිංහලයා කෙසේද ධර්මයේ සරණ වැළඳ ගත්තේ? සිංහල ජාතිය කියන මේ ලෝකේ අති විශිෂ්ට ජාතිය, මේ ලෝකයට පහළ වෙච්චි සම්බුදු සසුන සුරකින්නම පහළ වෙච්ච ජාතිය, නොවෙනස් ගති ඇති නිශ්චල ගති ඇති අපේ ඒ ජාතිය ඈත අතීතයේ කොහොමද දහම් සරණ ගලපාගත්තේ කියන කාරණාව. සිංහලයෝ විදිහට අපේ අතීත මුතුන් මිත්තෝ සරණ ලැබූ හැටි, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරපු හැටි, මේවා අහනකොට පින්වතුනි අපටම අපි ගැන අභිමානයක් හටගන්නවා. ඒ තරම් ආශ්චර්යජනකයි අපේ සිංහල මුතුන් මිත්තා දහම් සරණ ලැබූ හැටි. දහම් සරණ ගැන සිංහල මුතුන් මිත්තා මේ විදිහටයි කිව්වේ. යංකින්චි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු. මේ ලෝකේ යන්තාක් රත්නයෝ, වටිනා මාණික්යෝ වෙද්ද ඒ සියල්ල අතරේ රතනං ධම්ම සමන්නත්ති, ධර්ම රත්නයට සමාන වූ වෙනත් රත්නයක්, වෙනත් මණිකක් නම් නැත්තේමය. එහෙමයි ධර්මයේ සරණ ගියේ. ඊළඟට කිව්වා නත්ථි මේ සරණං අඤ්ඤං, මට වෙන සරණක් නම් නැත්තේය. ධම්මෝ මේ සරණං වරං, මාහට ඇති උතුම්ම සරණ ධර්මයේ සරණයි. ඒ තේන සච්ච වච්චේන, එය සත්‍ය වචනයකි. ආන් එහෙමයි ධර්මයේ සරණ ගියේ. ඒ ධර්මයේ සරණ යෑම ගැන කතා කරනකොට මේ දහම් සරණ කියන දේ පින්වතුනේ අපිට දායාද කළෝ කවරහුද? මේ ලංකා ධරණී තලයට සිංහලයාගේ උරුමය ගැන කියා දීපු, ඒ වගේම මේ ලංකා ධරණී තලයට මහා නිධානය දායාද කරපු අපේ මිහිඳු මහරහතන් වහන්සේ තමයි දහම් සරණ ගැන අපට කියලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ඒ ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාතෝ භගවතු ධම්මෝ, ස්වාක්ඛාත එකක්. ඒ ධර්මය ආදී කල්යාණං, මුලත් සුන්දරයි, මධ්‍යේ කල්යාණං, මැදත් සුන්දරයි, පරියෝසాన කල්යාණං, අගත් සුන්දරයි. හරිම පැහැදිලි, නිර්වුල්, පිරිසිදු සැනසීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියා දෙන්නේ කියලා අපිට කියලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ.
ඒ ධර්මය සන්දිට්ඨිකයි. මේ ජීවිතේම පිළිපන් වහා ප්‍රතිඵල ලබන්න පුළුවන් එකක්. එහෙම කියා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. මේ උතුම් සද්ධර්මය අකාලිකයි, කාලයකට අයිති නෑ. අතීතයට අයිති, දැන් මේ කාලෙට ඒ ධර්මයේ ගැලපෙන්නේ නෑ. එහෙම කතාවක් නෑ. මේ පරම සත්‍ය කාලයකට අයිති නෑ කියලා අපිට කියලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒහි පස්සිකෝ මේ ධර්මය ඇවිත් බලන්න කියලා පෙන්වන්න පුළුවන් විවෘත දහමක්. විවෘත දහමක් කියලා අපිට කියලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. ඕපනයිකෝ හැබැයි මේ ධර්මයේ ගලපාගෙන බලන්න ඕනේ තමා තුළට. තමා තුළින් දකින දහමක්. එහෙම අපිට කියලා දුන්නේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි ඊළඟට ධර්මයේ තියෙන විශේෂ ගුණයක් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මය නුවණේ ප්‍රමාණයට අවබෝධ වෙන එකක්. එහෙම කියලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. මෙහෙම ධර්මයේ ගුණ කියලා දෙනකොට පින්වතුනේ රජදරුවන්ගේ ඉඳලා අපේ මේ සිංහලයා ධර්මයේ සරණ ගියා. රජවරු ධර්මයේ සරණ යාම ගැන මෙහෙම ගාථා කිව්වා. ධම්මෝ තිලෝක සරණෝ තුන් ලොවේම මට ඇති එකම සරණ බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මයේ සරණයි. ධම්මෝ සුරියෝ තමෝනුදෝ මගේ ලෝකේ අඳුර දුරු කරන හිරු මණ්ඩල ධර්මයයි. ඒවන් තං සරණං කේමං ධර්මයමයි මට බිය රහිතව සරණ යන්න තියෙන සරණ. ධම්මෝ මේ සරණං වරං ධර්මයේ තමයි මට මේ ලෝකේ තියෙන උතුම්ම සරණ. ගච්ඡාමි සරණං ධම්මං මමත් ඒ ධර්මයේ සරණ යනවා නත්ති මයිහම් බයං සදා ධර්මයේ සරණ යන මට කිසි බයක් හටගන්නේ. එහෙම ධර්මයේ සරණ ගියා. සිංහලයා ධර්මයේ සරණ ගියේ එහෙමයි. නොවෙනස් ගති ඇති අචංචල ගති ඇති සිංහලයා ධර්මයේ සරණ කරගන්නකොට ඒ දහම් සරණ හාස්කමක් බවට පත් වුණා. ඒ දහම් සරණේ හාස්කම් අපිට තේරෙනවා පින්වතුනි ධර්මයේ වැළඳ ගන්නට තරම් පුදුමාකාර හැකියාවක් අපේ සිංහල මුතුන් මිත්තාට තිබුණානේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ධරණී තලයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ ස්වාක්ඛාත වූ ශ්‍රී සද්ධර්මයේ කියා දෙනකොට සතියක් ඇතුලේ 8500ක් මාර්ගඵලලාභී බිහි වුණානේ. අපේ සිංහලයෝ 8500ක් සද්ධර්මය අවබෝධ කළා. මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරනකොට වේගින් ධර්මයේ දැක්කා. ධර්මයේ සරණ තමන්ගේ ජීවිතේට ඉක්මනින් ගලපා ගත්තා. ධර්මයට සිංහලයා ගොඩාක් ගරු කළා. ඒ ධර්මයට ගරු කරනකොට ධර්ම ගෞරවය නිසා සිංහලයාගේ ජීවිතේ හාස්කම් සිද්ධ වුණා. ඒ හාස්කම් ගැන කතාවේදී බොහොම ලස්සන කතාවක් තියෙනවා. සද්ධර්මා ලංකාරය කියන උතුම් පොත් වහන්සේගේ ධම්ම සවනෝපාසිකා වස්තුව. මොකද්ද මේ ධම්ම සවනෝපාසිකා වස්තුව? ලක්දිව ඈත අතීතයේ රුහුණ කියන ජනපදයේ 100,000 ගණන් භික්ෂු භික්ෂුණීන් වහන්සේලා වැඩ හිටියා. නොයේක් 100,000 ගණන් විහාරාරාම ඉදි වෙලා තිබුණා. ඒ තමයි අපේ අතීත සිංහලේ. රුහුණේ විතරක් 100,000 ගණන් භික්ෂු භික්ෂුණීන් වැඩ හිටියා. රුහුණේ විතරක් 100,000 ගණන් විහෙර විහාර ඉදි වෙලා තිබුණා. එතකොට ඒ කාලේ විහෙර විහාර ඉදි වෙනකොට එක විහෙරක් ඉදි වෙද්දී එක ආරාම සංකීර්ණයක් ඉදි වෙද්දී අනෙක් විහෙරේ අනෙක් ආරාම සංකීර්ණයයි ඊර්ෂ්‍යා කරලා නැහැ. සංඝයා එකට සම්බුද්ධ ශාසන දායාදයේ සිංහල මිනිස්යාට ලබා දෙමින් මනාකොට ශාසනය පවත්වලා තියෙනවා. ඉතින් ඒ විදිහට සම්බුද්ධ ශාසනය බැබලිච්ච කාලේ ලක්දිව රුහුණු ජනපදයේ එහි තිබුණා මේ මාගම කියලා ප්‍රසිද්ධ රමණීය ජනපදයක්.
ඔය මාගම් ජනපදේ මහා දාගැබක් තිබුණා. ওই දාගැබ අභියස ධර්ම මණ්ඩපයක් කරලා ධර්ම දේශනා සිද්ධ වුණා. ඒ මහා දාගැබ ළඟ ධර්ම දේශනා සිද්ධ වෙනකොට ධර්ම කතිකයන් වහන්සේලා එක දිගට දහම් කතාව කරනවා. ඒ දහම් කතාව අහන්ට ධර්මයට ලැබි සිංහලයා දුර ඈත ගෙවාගෙන එහි පැමිණියා. එතකොට ඔය බණ අහන්ට ආසාවෙන් තරුණ අම්මා කෙනෙක්. ඒ තරුණ අම්මා උපාසිකාවක්. උපාසිකා කියලා කිව්වේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ සරණ ගිය තැනැත්ති. ධර්මයේ සරණ ගිය තැනැත්ති. ශ්‍රාවක සංගරුවන සරණ ගිය තැනැත්ති. තෙරුවන් සරණ ගොස් ගිහි ගෙදර වසන තැනැත්තියට කියනවා උපාසිකා. ඈ තරුණ වෙන්න පුළුවන්. ඈ ලාබාල වෙන්න පුළුවන්. ඈ මහලු වෙන්න පුළුවන්. ඈ උපාසිකාවක්. උපාසිකා කියලා කියන නාමය ගෞරවයක් මිනිස්සෙකුට ලැබෙනවා නම් අභිමාණයෙන් කියන්න වටින එකක්. ඇත්තටම උපාසිකා කියන වචනයට වඩා ගිහි ජීවිතයක් ගත කරන ස්ත්‍රියකට වෙන අභිමානයක් නැහැ. මම බුදුරජාණන් සරණ ගියපු කෙනෙක්. මම ධර්මයේ සරණ ගියපු කෙනෙක්. මං සංගරුවන සරණ ගියපු කෙනෙක් කියලා කියන්න තියෙන්නේ මම උපාසිකාවක් කියන වචනේ. ඇය තරුණ උපාසිකාවක්. ඇය බණහන්ට ආසාවී පැමිණියා. හැබැයි ඇයට චූටි දරු පැටියෙක් හිටියා. අම්මාගේ සුළඟිල්ලේ එල්ලිලා යන වයසේ වගේ දඟලන පහේ දරු පැටියෙක් ඒ උපාසක කාන්තාවට හිටියා. ඒ උපාසිකාවට හිටියා. අම්මාගේ ඇඟිල්ලේ සුළඟිල්ලේ එල්ලිලා යන වයසේ දඟලන පහේ පුංචි දරු පැටියෙක් ඒ උපාසිකාවට හිටියා. ඉතින් මේ දරු පැටියාව දාලා ඉන්න බැහැනේ. ඒ නිසා ඇය ඒ දරු පැටියාවත් එකතු කරගෙනයි බණ අහන්න පැමිණියේ. ඇය මේ කන්හ රසායන ශ්‍රී සද්ධර්මයේ අහන්න ආසයි. ඇය දන්නවා මේ ජීවිතයේ තියෙන සියලු ගිනි සංතාප නිවන්නේ සද්ධර්මයෙන් කියලා. ඒ ධර්මයට ඇය ගොඩාක් ආසයි. නමුත් ධර්මය අහන්න උනත් තමන්ගේ දරු පැටියා දාලා ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ දරුවා නොදරුවා. ඒ නිසා දරු පැටියාත් එකතු කරගෙන ඇය පැමිණියා ධර්මයේ ශ්‍රවණය කරන්න. දරු පැටියා එකතු කරගෙන ඇවිල්ලා දැන් ඇය කල්පනා කළා මෙතෙන්ට ලොකු පිරිසක් බණ ඇසීම පිණිස එකතු වෙනවා. ඒ පිරිස ඒකරාශී වෙනකොට ඒ හැමෝම ඉන්නේ දහම් පිපාසාවෙන්. බණපදයක් සැනසෙල්ලේ අහගන්ට සිත නිවාගන්ට එහෙමයි ඒ අය එන්නේ. ඒ පැමිණෙන කිසි කෙනෙකුට දහම් අසන්ට බාධාවක් නොවේවා කියලා ඇය අර සාමාන්‍ය බණ අහන පිරිස මැදියට වෙන්න වාඩි වෙන්න කල්පනා කළේ නැහැ. ඇය ගොඩාක් ඈතට ගියා. බණ ඇහෙන සීමාවේ කෙළවරකට වෙන්න තමන්ගේ දරු පැටියවත් ළඟ තියාගෙන ඇය වාඩි වුණා. දැන් වාඩි වෙලා මේ උපාසිකාව බණ අහන්නට සූදානම. දේශකයන් වහන්සේ වැඩම කරලා දහම් කතාව පටන් ගත්තා. දරුවාට එකතැන ඉන්න බෑ. දරුවා දාංගලේ. දරුවා එහෙට දුවනවා මෙහෙට දුවනවා. හැබැයි කාටවත් කරදරයක් නැහැ. ඇය ඉන්නේ ගොඩක් දුරක. ඇය සවම්පත් යොමාගෙන බණ අහනවා. එසේ බණ අසමින් සිටියදී ඇයට පේනවා තමන්ගේ දරු පැටියා ගිහිල්ලා එතන සමීපයේ තිබ්බී බින් හුඹහකට ඒ බින් හුඹහේ සිදුරු වලට ඒ දරු පැටියගේ චූටි අත් දානවා. මේ අම්මට පේනවා. අම්මා හිතුවේ නෑ මේකේ සර්පෙක් ඉඳී කියලා. නමුත් ඇතුලේ හිටියා විසගුහුර නාගයෙක්. ඒ නාගයා මේ දරු පැටියාට දෂ්ට කළා. ඒ නයි විසට ඒ දරුවා ඇදගෙන වැටුණා. සිද්ධ වෙච්ච ඔක්කොම මේ අම්මා බලාගෙන ඉන්නවා. ආශ්චර්යයි අద్භූතයි ධර්මයේ කෙරෙහි තිබුණු ගෞරවය. ඇය කල්පනා කරනවා මේ මිනිස්සු සියලු කටයුතු දාලා මෙතෙන්ට ආවේ බණපද අහන්න.
ධර්මය අහන්න ආපු මිනිස්සු මැද මගේ දරු පැටියාට වෙච්ච දේ කියලා මම දැන් මෙතන කෑකොස්සන් ගහන්න ගියොත් දේශකයන් වහන්සේගේ දේශනාවට බාධා වෙනවා. බණ ඇහෙන්න පැමිණි මිනිස්සුන්ගේ ධර්ම ශ්‍රවණයට බාධා වෙනවා. මම බාධා කරන්නේ. මම බාධා කරන්නේ කියලා ඒ සිංහල උපාසිකාව හිතුවනේ. එහෙම හිතලා හරිම පුදුමයි පිංගතුනේ. සද්ධර්මයටම අවධානය යොමු කරගෙන දේශකයන් වහන්සේ බණ කියලා ඉවර වෙනකන් බණ ඇහුවා. පුතා ගැන අවධානයක් කළේ නෑ. ඒ දහම් කතාව අවසන් වෙලා තමන්ගේ පුත්‍රයා තමන් සමීපයට ගන්නවා. ඒ සමීපයට අරගෙන කල්පනා කළා මගේ පුතාට සර්පයා දෂ්ට කරලා දැන් යම් වෙලාවක් ගත වුණා. මේ වෙද්දී ඒ සර්ප විස නයි විස පුතාගේ ඇඟ දිගේ ගොඩක් උඩු දුවලා තියෙන්නේ. ලෙහෙසි වෙන්නේ නෑ මගේ පුතාව සාමාන්‍ය වෙදකමකින් හොඳ කරන එක නම්. දැන් මගේ පුතාව සුව කරගන්න මට තියෙන්නේ සත්‍යක්‍රියාවයි. මා සත්‍යක්‍රියා කරන්න ඕන කියලා බලන්නේ සත්‍යක්‍රියා කළා. තෙරුවන් සරණ ගියපු ඒ සිංහල උපාසිකාව මෙහෙම සත්‍යක්‍රියා කළා. යේන සච්චේනහං බුද්ධ සරණේ පතිට්ඨිතා මම බුදුරජාණන් වහන්සේගේ සරණේ පිහිටි උපාසිකාවක් කියන්නේ සත්‍යයක් නම් තේන සච්චේන මේ පුත්තෝ සුඛිතෝ හෝතු නිබ්බිසෝ ඒ සත්‍ය අනුහසින් මාගේ පුත්‍රයා සුඛිතෝ සැපයට පත්වෙත්වා මාගේ පුත්‍රයාගේ ශරීරයේ පවතින විස බැස යත්වා බුද්ධෝ නීයානිකෝ ධම්මෝ සන්දිට්ඨික මකාලිකෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය කියන්නේ නෛර්යානික එකක් නීයානික නිවනට කැඳවෙන එකක් මේ සන්තාප දුක් තැවුල් හැම එකක්ම නසාලන එකක් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය. ඒ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ නෛර්යානිකයි කියන්නේ සත්‍ය. ඒ ධර්මයේ සන්දිට්ඨික මේ ජීවිතේම අවබෝධ කරන්න පුළුවන් කියන්නේ සත්‍ය. ඒ ධර්මය කාලයකට අයිති නෑ කියලා කියන්නේ සත්‍ය. තේන සච්චේන මේ පුත්තෝ සුඛිතෝ හෝතු නිබ්බිසෝ ඒ සත්‍ය අනුහසින් මාගේ පුත්‍රයා සුවපත් වේවා. ඔහුගේ ශරීරයේ පවතින විස බැස යාවා. ඇය සත්‍යක්‍රියා කරනවා. බලන්න මේ උපාසිකාවකට තිබුණු ධර්ම ගෞරවේ ඒ උපාසිකාවට ධර්මයේ සත්‍ය ගැන තිබුණු හැඟීම ඇය එහෙම සත්‍යක්‍රියා කරනවා. සංඝෝ සුපටිපන්නෝ ච චතුමග්ග ඵලේඨිතෝ උතුම් සංඝරත්නය කියලා කියන්නේ සුපටිපන්න පිරිසක්. සුපටිපන්නය කියලා කිව්වේ ඒ උත්තමයෝ රාග, ද්වේෂ, මෝහ කියන අකුසල් නසන්ට සීල සමාධි ප්‍රඥා පුරුදු වෙන්න ජීවිතේම කැප කරලා. දැන් මේ උපාසිකාවත් සීල සමාධි ප්‍රඥා පුරුදු කරන කෙනෙක්. නමුත් ගිහි ජීවිතේ ගත කරන්නේ. ඇයට සංගරුවන ගැන ගෞරවයක් තියෙනවා. අපි මේ ගිහි ජීවිතේ බන්ධන වලට බැඳිලා. හැබැයි ඒ පින්වන්ත සංගරුවන ගිහි ජීවිතේ බන්ධන ඔක්කොම අත්හැරලා මේ ධර්මයට කැප වෙලා. ඒ උත්තමයන්ට ධර්මයට කැප වෙන්න පිනක් තිබුණා. අපිට වඩා සීලයට, සමාධියට, ප්‍රඥාවට ඒ උත්තමයෝ කැප වෙලා. බලන්න ආදි සිංහලයෝ අපේ හැබෑම මුතුන් මිත්තෝ පින්වතුනේ සංඝ සරණ ගැන හිතපු හැටි. සංඝ රත්නයේ දැකගත්තේ සිංහලයා ධර්මයේ තුලින්. මොකද සංඝ රත්නයේ ගුණ කොහොම බාහිරින් හොයන්නද? ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයේ තුලින් සගරුවනේ ගුණ දැක්කා. සංඝ රත්නයේ සුපටිපන්නයි. චතුමග්ග ඵලේඨිතෝ උන්වහන්සේලා සතර මාර්ග ඵලවල පිහිටා සිටිනවා. සෝවාන් උත්තමයෝ වැඩ ඉන්නවා. සකදාගාමී උත්තමයෝ වැඩ ඉන්නවා. අනාගාමී උත්තමයෝ වැඩ ඉන්නවා. රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. තේන සච්චේන මේ පුත්තෝ ඒකාන්ත සත්‍යයක්. ඒ සත්‍ය අනුහසින් මාගේ පුත්‍රයා සුඛිතෝ හෝතු නිබ්බිසෝ ඒකාන්තයෙන් සුවපත් වේවා.
මගේ පුතාගේ විස බැස ආවා. සත්‍යක්‍රියා කළා. ඊළඟට ඇය සත්‍යක්‍රියා කරනවා. පංච වස්ස සහස්සානී සචේ තිට්ඨති ශාසනං. මේ සම්මා සම්බුද්ධ ශාසනය 5000 වසරක් ලොව පවතිනවා කියලා කියන්නේ ඒකාන්ත සත්‍යයක් නම් බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් බුදුසසුන ලංකා භූමියට ලැබිච්ච මහා නිධානය මේ ලෝකයේ 5000ක් කල් පවතිනවා කියලා කියන්නේ සත්‍යයක් නම් පින්වතුනි මේ වචනේ අපිට අහන්න ලැබුණේ කාගෙන්ද? සම්බුද්ධ ශාසනයේ වසර 5000ක් ලොව පවතිනවා කියන එක මේක අපට කියා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ මේ කියා දීපු කාරණේ අන්තර්ගත වෙනවා මහා වංශය කියන අපේ හැබෑම සත්‍ය ඉතිහාසයේ. අපේ හැබෑම ඉතිහාසය කියලා දෙන්නේ මහා වංශය. අපේ උරුමය අපිට හඳුන ගන්න පුළුවන් වෙන්නේ විශ්වාසයෙන් යුක්තව මහා වංශය පරිශීලනය කරොත්. අතීත මහ සංගරුවන, සත්‍යවාදී වූ මහ සංගරුවන, බොරු කීමෙන් වැළකී සිටින මහ සංගරුවන ඒ මහා වංශය සම්පාදනය කළේ සත්‍ය කතා ඇසුරු කරගෙන. එහි මහා වංශයේ අපේ හැබෑම ඉතිහාසය තියෙනවා. ඒ ඉතිහාසය තුල කියවෙනවා මේ සම්බුදු සසුන 5000ක් වසරක් මේ ලෝකේ පවතිනවා කියන කාරණේ. එතකොට මැය ඒක දැනගෙන හිටියා. ඒ උපාසිකාව මේක දැනගෙන හිටියා. ඇය එයත් මුල් කරගෙන සත්‍යක්‍රියා කරනවා. තේන සච්චේන මේ පුත්තෝ සුඛිතෝ හෝතු නිබ්බිසෝ. ඒ සත්‍ය අනුහසින් මාගේ ප්‍රිය පුත්‍රයා සුවපත් වේවා. මාගේ ප්‍රිය පුත්‍රයාගේ ශරීරයේ තියෙන විස බැස ආවා. ආශ්චර්යයි, අද්භූතයි, හාස්කමක් පින්වතුනි. විස බැස ගියා. විස බැහැලා ගියා. ඒ පුතා ඒ මොහොතේම සුවපත් වුණා. ධර්මයේ සරණ ගැන අචල විශ්වාසයක් නැත්තම්, ධර්මයේ ආනුභාවය ගැන බලවත් හැඟීමක් නැත්තම් කවදාවත් මේක කරන්න බෑ. අපේ සිංහලයාට තිබුණා ධර්මයේ ගැන එහෙම හැඟීමක්. පින්වතුනි ධර්මයෙන් මෙබඳු හාස්කමක් වෙනවා කියන්නේ අරුමයක්ද? ධර්මය කියලා කියන්නේ මේ ලෝකේ දුක්ඛිත සංසාර ගමනින් නිදහස් කරන දෙය. මේ වැටිච්ච දුක්ඛිත සංසාරයෙන් නිදහස් කරවීම කියන හාස්කම ලෝකේ කරන්න පුළුවන් ධර්මයට විතරයි. සතර අපායෙන් නිදහස් කරවීම කියන හාස්කම කරන්න පුළුවන් ධර්මයට විතරයි. රාගය දුරු කිරීම කියන හාස්කම කරන්න පුළුවන් ධර්මයට විතරයි. ද්වේෂය සහ මුලින්ම දුරු කිරීම කියන හාස්කම කරන්න පුළුවන් ධර්මයට විතරයි. මුලාව සහ මුලින්ම දුරු කරනවා කියන හාස්කම කරන්න පුළුවන් ධර්මයට විතරයි. සියලු කෙලෙස් සහ මුලින්ම දුරු කරනවා කියන හාස්කම කරන්න පුළුවන් ධර්මයට විතරයි. එහෙව් එකේ ධර්මයෙන් මෙබඳු හාස්කමක් වුණා කියන්නේ අරුමයක්ද? හැබැයි ධර්මයේ කෙරෙහි බලවත් සිතක් නොතිබුණා නම් ඒ උපාසිකාවට කවදාවත් මෙබඳු හාස්කම් පෙනෙන්නේ නැත. මේ සිංහල ජාතියේ එබඳු හාස්කම් පෙනුණා. ධර්මයේ සරණ ගැන ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු මේ උතුම් ධර්ම රත්නය ගැන එහෙම හැඟීමක් අපේ සිංහලයාට තිබුණා. ධර්මයේ වටිනාකම පුදුමාකාර විදිහට පින්වතුනි අපේ සිංහලයා දැනගෙන හිටිය. අපේ සිංහල මුතුන් මිත්තු මේ කාලේ වෙනකොට නම් ඉතින් ධර්මයේ හිතුමනාපෙට විකෘති කර ඇතැන් හිස් පුද්ගලයෝ කතා කරද්දිත් අපිත් සිංහලයෝය කියලා එහෙම කියාගන්න, සමහරවිට සිංහලයේ සිව්හෙලේ කියලා විකෘති කරගත්ත අපි මේ බුද්ධ ශාසනයට හීලා වෙච්ච යක්කු කී ඉන්න අයට ඒව ගානක් නැහැ. දහම් සරණක් නැහැ. අසරණ වෙලා ඉන්නේ වර්තමානයේ බොහෝ සිංහලයෝ. හරි සත්පුරුෂ ඇසුරක් හඳුනාගත්තේ නැති බොහෝ සිංහලයෝ
අද අසරණ වෙලා. ඒ නිසා මේ අසරණකමින් අඩු ගානේ අපි අපේ ජීවිතේ බේර ගන්න ඕන. හරියට මේ නිධාන ලාභයෙන් ලැබිච්ච දහම් සරණ අපි අපේ ජීවිතයට එකතු කරගන්න ඕන. අපේ මුතුන් මිත්තෝ සරණ ගියා වගේ බලවත් හිතකින් පින්වතුනේ ධර්මයේ සරණ යන්න ඕන. ධර්මයේ විශ්වාස කරන්න ඕන. රහතන් වහන්සේලා දිවි හිමියෙන් විශේෂයෙන් සිංහල සංඝ පරපුර දිවි හිමියෙන් ආරක්ෂා කරපු ධර්මයට අපි ගරු කරන්න ඕන. මේ සිංහල ජාතියේ උපන්න අපේ මුතුන් මිත්තෝ සිවුරු දරාගෙන තමයි පින්වතුනි ධර්මය ආරක්ෂා කළේ. මේ ලංකා භූමියට පැමිණුණා මහා භයක්. දුර්භික්ෂ භයක් පැමිණිලා මිනිස්සු එක දිගට මෙරි මෙරි යන්න පටන් ගත්තා. මිනිස්සු අසරණ වුණා. වැහි නැති කාලයක් ආවා. ඒ කාලේ සංඝයාට දාන දෙන්න පිළිවෙලක් නැහැ. ඒ කාලේ එනකොට සක්දෙවිඳු අපේ සිංහල මහා සංගරුවනට සක්දෙවිඳු ඇවිල්ලා කිව්වා ස්වාමීනි මේ පැමිණිලා තියෙන නියංසාය අපිට දුරු කරන්න බෑ. ඒකට අපිට මැදිහත් වෙන්න බෑ. හැබැයි ස්වාමීනි ඔබ වහන්සේලාට පිහිටක් වෙන්න පුළුවන් අපිට. ඔබ වහන්සේලා මේ ලංකා භූමිය අත්හැරලා දඹදිවට යනවා කියන අදහසින් මුහුදට ගිහිල්ලා මේ ලී කෑල්ලක් හරි අල්ලගන්න ස්වාමීනි. මුහුදේ වෙන්න තියෙන අනතුරු වලින් වළක්කලා ඔබ වහන්සේලාව එතරට අරගෙන යන්න අපිට පුළුවන් කිව්වා. ඉතින් ලංකා භූමියේ හිටපු බොහෝ සංඝයා වහන්සේලා ධර්මය ආරක්ෂා කර ගැනීමේ අදිෂ්ඨානයෙන්ම. මොකද ඒ කාලේ වෙනකොට ධර්මයේ මතකයේ දරාගෙන හිටියේ. ඒ මතකයේ දරාගෙන හිටපු ධර්මය ආරක්ෂා කරගන්න අදහසින් අපේ උතුම් මහා සංගරුවන දඹදිවට වැඩම කළා. හැබැයි සියලු සංඝයා වහන්සේලා වැඩම කරේ නැහැ. මේ ලංකා භූමියේ වැඩ හිටපු මහා සංගරුවන ධර්මයේ කටපාඩම් කර කර ධර්මයේ එක අකුරක්වත් අමතක වෙන්න එපා කියලා. එක වචනයක්වත් එක දහම් පදයක්වත් අමතක වෙන්න එපා කියලා ධර්මයේ මතුරා ධර්මයේ සජ්ජායනා කර කර උන්වහන්සේලා වැටකෙයියා ඉස්ම බිබී පින්වතුනේ පණකෙන්ද රැකගත්තා. ධර්මය ආරක්ෂා කර ගැනීම උදෙසා. ඉතින් එහෙම කැප වෙලා ආරක්ෂා කරලා දීපු ධර්මයට සිංහල ජාතියෙම ඉපදිලා ගරහනවා නම් ඒකට මේ කනපතේම පහරනවා කියන වචනේ ඇරෙන්න වෙන මොකක් කියන්නද? ඒ නිසා සිංහල ජාතියේ උපන්න අපි තමයි ධර්මය ආරක්ෂා කර ගැනීම පිණිස පැමිණි ජාතිය. ඒ ජාතියේම අය තථාගත බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ සැක කරනවා නම් ඒ ධර්ම සරණේ වටිනාකම දන්නේ නැත්නම් ඒ නිසා පින්වතුනි ධර්මයේ සරණ ධර්මයේ වටිනාකම හඳුන ගන්න ඕන. බලන්න ඒ කාලේ මහා සංගරුවන මහා බැමිණිටියා සාය ආපු මොහොතේ කල්පනා කරපු විදිහ. ඒ කල්පනා කළේ අතීත මහා සංඝයා වහන්සේලා ධර්මයේ වටිනාකම ගැන කියා දීපු පිළිවෙලටයි. යාව තිට්ඨන්ති සුත්තන්තා විනයෝ යාව දිප්පති. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද නිර්මල පිරිසිදු සූත්‍ර භාෂිත භාග්‍යතුන් වහන්සේගේ දෙසුම භාග්‍යතුන් වහන්සේගේ මුළු දේශනාවටම කියනවා පොදුවේ සූත්‍ර කියලා. ඒ සූත්‍ර දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පිළිවෙලට ආරක්ෂා වුණොත් සම්බුද්ධ ශාසනයේ සුරකින්න විනයත් රැකුණා බවට පත් වෙනවා. හික්මෙන්න ඕන පිළිවෙල රැකිලා තියෙනවා. ඇයි හේතුව? හික්මෙන වැඩපිළිවෙල භාග්‍යතුන් වහන්සේ තමයි වදාළේ. ඒ වැඩපිළිවෙල රැකගත්තොත් හික්මීමේ අවස්ථාව රැකිලා තියෙනවා. තාව දක්ඛින්ති ආලෝකං සූර්යෝ අබ්බුට්ඨිතෝ යථා. එතකොට මේ සංසාර ගමනේ අතරමං වෙච්චි සත්වයාට සද්ධර්ම ආලෝකය කියන එක හරියට ඉර පෑයෝ වගේ හැම කල්හි තියෙනවා. එහෙනම් කරගත යුත්තේ බුදුරජාණන් වහන්සේගේ භාෂිතේ රැකීම කියන තීරණයට අපේ මහා සංගරුවන ආවා.
සුත්තන්තේසු අසන්තේසු පච්චුට්ටේ විනයම් හිච. බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අතුරුදහන් වෙලා ගියොත් එහෙම ඒ භාෂිතය භාග්‍යතුන් වහන්සේ නිවන පිණිස වදාළ වැඩපිළිවෙල අතුරුදහන් වුණොත් හික්මීමට තියෙන අවකාශය අහිමි වී යන්නේය. හික්මෙන්න තියෙන අවස්ථාව ඔක්කොම අහිමි වෙලා යනවා. තමෝ භවිස්සති ලෝකේ සූර්යයේ අත්ංගතෝ යතා ලෝකේ අන්ධකාරයක්ම පවතිවි හරියට ඉර බැහැගෙන ගියා වගේ. සුත්තන්තේ රක්ඛිතේ සන්තේ පටිපත්ති හෝති රක්ඛිතා. ඒ නිසා වඩාත් වටින්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු බණපද ටික රැකගන්න එක. ඒ බණපද ටික රැකගත්තොත් අනාගතයට ප්‍රතිපත්තියත් රැක්කා වෙනවා. බලන්න හිතපු විදිහ රහතන් වහන්සේලා ලක්ෂ ගාණක් හිටියත් බුදුරජාන් වහන්සේ දේශනා කරපු භාෂිතේ මතු අනාගතයට රැකිලා තිබ්බේ නැත්තම්, නිවන් මඟ රැකිලා තිබ්බේ නැත්තම් ඒ රහතන් වහන්සේලාගේ ඇවෑමෙන් සියල්ල ඉවරයි. ඒ නිසා වඩාත් වටින්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ රැකිලා තියෙන එකයි. පටිපත්තියන් ටිතෝ දිහිරෝ යෝගක්ඛේමාන ධංසති. ඉතින් යම් කලෙක බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කියවන ප්‍රතිපදාවට පැමිණෙනකොට සත්පුරුෂයෝ මේ ලෝකේ යෝගක්ෂේමය කියන නිවන හැමකල් හිතේවි. එහෙම කල්පනා කළා. එහෙම කල්පනා කරලා වෑයම් කළේ තමන් ධර්මයේ අවබෝධ කරගන්න නෙමෙයි. ඒ කාලේ ධර්මයේ කටපාඩම් කරගෙන තියාගන්න, ධර්මයේ රැකගන්න. අවධානයේ බැමිණිටියා සාය අවසන් වුණාම අපේ මහා සංඝ පරපුර එකතු වෙලා ධර්මයේ ග්‍රන්ථාරූඪ කරන්න කල්පනා කළේ මේ වගේ උපද්‍රව අනාගතයට આવොත් ඒ උපද්‍රව ඉස්සරහා මේ ආලෝකය අතුරුදහන් වෙයි. ආලෝකය කිව්වේ මොකකටද? ධර්මයට. ධර්මයටයි ආලෝකය කිව්වේ. අපේ අතීත සිංහලයා ඒ සිංහල මුතුන් මිත්තා ධර්මයේ ගැන එහෙම හැඟීමකින් නොහිටියා නම් පින්වතුනි මේ විදිහ අපිට ධර්මයක් නෑ. වර්තමානයේ තියෙන මේ වර්තමානයේ හිස් පුද්ගලයන්ගේ තියෙන මති මතාන්තර ඒ කාලේ තිබ්බනම් මේ වෙනකොට ධර්මයක් නෑ. ඒ නිසා මේ දහම් සරණ කියන එක සිංහලයා ලබාගත්තේ කොහොමද කියන එක අපි දැනගෙන ඉඳීම අපිට අතිශය ප්‍රයෝජන එකක්. බුදුරජාණන් වහන්සේගේ හැබෑම සද්ධර්මයේ පරිහරණය කරන්න පටන් ගන්න. ධර්මය කියන්නේ ස්වාක්ඛාත එකක්, සම්දිට්ඨික එකක්, අකාලික එකක්, ඒහිපස්සික එකක්, ඕපනයික එකක්. ඒ වගේමයි ධර්මය කියලා කියන්නේ ප්‍රඥාවේ ප්‍රමාණයට අවබෝධ වෙන එකක්. ධර්මය ආසාවෙන් පරිශීලනය කරනකොට ඒ ධර්මයේ මෙනෙහි කරනකොට තමන්ගේ නුවණේ ප්‍රමාණයට අවබෝධ වේවි. කල යුත්තේ ධර්මය ගෞරවයෙන් යුක්තව පරිශීලනය කිරීමයි. සිංහලයා එසේ කළා. සිංහලයා මේ බණ පොත අතේ තියාගෙන කල්පනා කළේ නෑ මේවා මේ අපේ යුගයට එනකොට මැදදී විකෘති වුණාද දන්නේ. ඊළඟට අද කාලේ කියන බොල් මත ආනන්ද ස්වාමීන් වහන්සේට ඕක කියනකොට වැරදුනාද දන්නේ. මේ වගේ හිස් කතා තිබුණේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට වැඩම කරනකොට මිහිඳු මහරහතන් වහන්සේ මතකයේ දරාගෙන පැමිණි දේ ශ්‍රී සද්ධර්මය. ඒ ශ්‍රී සද්ධර්මය ඊටාම පාරිශුද්ධ විදිහට මිහිඳු මහරහතන් වහන්සේ දරාගෙන පැමිණියා. මොකද මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි උපසම්පදාව ලබන මොහොතේමයි පින්වතුනේ කෙලෙස් නසන්නේ. මහාවංශයේ බව සඳහන් වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි උපසම්පදාව ලැබූ මොහොතේම සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ නම බවට පත් වුණා. අරහත්ත්වයට පත් වෙලා තමයි ධර්මය ඉගෙන ගත්තේ. 3 අවුරුද්දක් ඇතුලේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් මුළු ධර්ම විනයම ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්තා වූ ධර්මයේ දරාගෙන මිහිඳු මහරහතන් වහන්සේ මෙහි වැඩම කරලා මුලින්ම වදාළ වචනේ මොකද්ද? සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා. මහරජය
අපි ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදා ගතා. ඔබ කෙරෙහි අනුකම්පාවෙන්ම දඹදිව සිට මෙහි පැමිණියමු. එතකොට උන්වහන්සේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ අපේ ආදී ගුරු දේවෝත්තමයන් වහන්සේ ලංකා භූමියට වැඩම කරලා මිහින්තලාවේදී භාග්‍යතුන් වහන්සේවම පෙන්වුවා. බුදුරජාණන් වහන්සේවම පෙන්වුවා. රහතන් වහන්සේලාගේ ස්වභාවය නදන්තිතේ සීහනාදං. උන්වහන්සේලා සිංහනාද කරන්නේ බුද්ධාලෝකේ අනුත්තරාති. බුදුරජාණන් වහන්සේ ලෝකේ අනුත්තරයි කියලා. තම තමන්ව ඉස්මතු කරගන්න දැඟලිල්ලක්. එහෙම කෙලෙස් සහගත මිනිස්සුන්ගේ දැඟලිල්ලක් කෙලෙස් නැසූ රහතන් වහන්සේට නැත. ඒ නිසා රහතන් වහන්සේ පිරිසුදු සද්ධර්මයේම අපිට දායාද කළා. පාරිශුද්ධ సంతානේ නිකලෙස් සිතේ උන්වහන්සේ තැන්පත් කරගෙන හිටපු සද්ධර්මයේ ඊටාම පිරිසුදුව අපිට කියලා දුන්නා. ඒ කියා දීපු සද්ධර්මයට ඒ දහම් කතාවට අපේ සිංහලයා හරි ආස කළා. අතිශයින්ම ආස කළා. ඒක හොඳට තේරෙනවා අපේ මොනරිවිල කැප්පිටිපොළ කියන වීර සිංහලයාගේ පුවත අහනකොට මොනරිවිල කැප්පිටිපොළ කියලා කියන්නේ සුද්දාගේ ආක්‍රමණයෙන් මේ ලංකා භූමිය බේරගන්නට යුද වැදිච්ච කෙනෙක්. ආයුධ අතට අරගත්ත කෙනෙක්. ආයුධ අතටගෙන මේ ලංකා භූමියේ උරුමය නසන ශ්‍රී සම්බුද්ධ ශාසන නිධානය නසන සිංහලයාට එරෙහිව යුද වැදුනා. ඒ යුද වැදිච්චි ඒ මොනරවිල කැප්පිටිපොළ කියන මහා වීර සිංහලයා පිංගුතුනේ 1818 වර්ෂයේදී සුද්දාගේ අත්අඩංගුවට ලක් වෙනවා. සුද්දා තීරණය කරනවා නඩු කියලා 1818 නොවැම්බර් 26 එතුමාව ඝාතනය කරන්න. ඒ ඝාතනය කරන්න සූදානම් වෙනකොට වදක භූමියට යන්න පෙර ඔහුගේ අවසාන කැමැත්ත උනේ මහනුවර දළදා වහන්සේ වන්දනා කරන්න ඕන කියන කැමැත්ත. දළදා වහන්සේ වන්දනා කරනකොට තමන් සන්තකේ තිබුණා ලේන්සුවක්. ඒ ලේන්සුව අපේ ආදි සිංහලයා සන්තකේ නිතරම තිබිච්ච එකක්. ඒක ලේන්සුවක් කිව්වාට සුදු පිරුවටයක්. ඒ පිරුවටේ තියෙන්නේ කුමක් උදෙසාද? සෑයක් දැක්කොත් ගෞරව සහිතව වඳින්ට. බෝධියක් දැක්කොත් ගෞරව සහිතව එලා වඳින්ට. සංගරුවන දැක්කොත් ගෞරව සහිතව එලා වඳින්ට හැමතිස්සෙම ගරු සත්කාර දක්වන ලේන්සුවක් පිරුවටයක් අතේ තිබුණා. ඒ පිරුවටේ හිරබාරයට ගන්නකොටත් තමන් ළඟ තිබුණා. ඒ පිරුවටේ දළදා වහන්සේට පූජා කළා. පූජා කරලා දළදා වහන්සේ වන්දනා කොට එතුමා පැමිණෙනවා වදක භූමියට. වදක භූමියට පැමිණිලා පින්වතුනේ මේ සිදුවීම් අහනකොට තේරෙනවා මේ සිංහල ජාතියට නම් සිංහ රොහිරු කලවම් වෙලා තියෙනවමයි. ඒ තරම් අභීතයි. ඒක හිතාගන්න බැරි විස්මයජනක සිද්ධියක් වුණා. සුද්දන්ගේ ඇඟ කිලිපොලා ගියා. එතුමා අවසාන මොහොතේ තව පිරිස ඝාතනය කරන්න මරණ දඬුවමට නියමලා හිටියා. එතුමා කතා කරලා කියනවා නෑ සියලු දෙනාට පෙර මාවයි ඝාතනය කළ යුත්තේ. මම මරණයට ඉදිරිපත් වෙනවා. තමන්ගේ දිගු කෙස්වැටිය ඉහළට කරලා බෙල්ල විවෘත වෙන විදිහට බැඳගත්තා. පැම්බඳුනක් ගෙන්වාගෙන හොඳට මූණත් බෙල්ලත් සෝදාගත්තා. සෝදාගෙන මේ වදක භූමියේ ඉඳලා දළදා වහන්සේ පැත්තට හැරී දන ගහගෙන වාඩි වුණා. වාඩි වෙලා තමන්ගේ ඉනෙන් පොතක් අතට ගත්තා. දහම් පොතක්. ධම්මපදය බණ පොතක් විදිහට තමන්ගේ ළඟ තියාගෙන හිටියා. හිතන්න ධර්මයට දැක්වූ ගෞරවය.
බලන්න ධර්මයේ සම්බන්ධ කරගෙන තියෙන විදිහ ජීවිතේ මේ මහා යුද මැද සුද්දාගේ කකුලට පෑගිලා ඉද්දී ආසාවෙන් ධර්මයේ කියුවා. ඒ දහම් පොතෙන් ගාථා දෙකක් කියලා එතුමා අවසානයේ ගහලයාට වදකයාට කියනවා ඔබ කලබල වෙන්න ඕනේ. මම දැන් බුදුරජුන්ව සිහි කරනවා. මම බුදුරජාන් වහන්සේ සිහි කරද්දී ඔබ මගේ හිස කඳින් වෙන් කරපන්. අර කොටේ හිස තියාගෙන පින්වතුනි ඉතිපිසෝ භගවා අරහං කියනකොට කියනවා එතුමාට කඩු පහර වැදුනේ. ඉතින් මෙහෙම තමයි පින්වතුනි සිංහල ජාතිය. සිංහල ජාතිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය රැක ගැනීම පිණිස කැපවෙච්චි ජාතිය. ඒක කැපවෙච්චි ජාතිය වෙනවාට වඩා කොච්චර ලස්සනයිද? තාමත් කැප වෙන ජාතිය වෙනවනම්. තාමත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ නිර්මලව රකින්න මහන්සි වෙන ජාතිය වෙනවනම් කොච්චර හොඳද? විකෘති කරන්නේ නැතුව. ඒ නිසා හැබැයි සිංහලයෝ නම් පැතිය යුත්තේ දැන් වාහනවලත් ගහගෙන ගියානේ මේ ලංකා භූමියේ රහතුන් ලක්ෂ ගණනින් පහළ වේවා කියලා. නෑ හැබැයි සිංහලෙන් නම් පැතිය යුත්තේ නොවේ. මේ ලංකා භූමියේ පිරිසිදුව සද්ධර්මයේ ආරක්ෂා වේවා. සද්ධර්මයේ ආරක්ෂා වෙනවා නම් මාර්ගඵලලාභීන් පහළ වෙයි. සද්ධර්මයේ විකෘති නොවි ආරක්ෂා වෙනවා නම් රහතුන් පහළ වෙයි. සද්ධර්මයේ ආරක්ෂා වෙනවා නම් සුගති දොරටු නොවැසී තියෙයි. ඒ නිසා සද්ධර්මයේ ආරක්ෂා වීම ගැනයි අපි සිටිය යුත්තේ. ඊළඟ එක තමයි මිහිඳු මහරහතන් වහන්සේ කියන අපේ මහා සත්පුරුෂ රත්නය අපේ ආදී ගුරු දේවෝත්තමයන් වහන්සේ තමයි අපිට සම්බුද්ධ ශාසන නිධානයෙන් මේ දහම් සරණ දායාද කළේ. ඒ නිසා මේ පොසොන් සමයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ සිහි කර කර අපිත් මහන්සි වෙන්න ඕනේ. ඒ දහම් සරණ අපේ ජීවිතයට හොඳින් ගලපාගෙන ඒ දහම් සරණ දිවිහිමියෙන් ආරක්ෂා කර ගැනීමයි. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට සද්ධර්ම නිධානය දහම් සරණ අපට දායාද කරපු අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේට අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. යෝ සත්තු කප්පෝ කල්යාණ මිත්තෝ මහා ඥානී ජිනත්‍රජෝ සෝලංකා දීප මාගම්ම ජෝතයි බුද්ධ ශාසනං තං වීතරාගං ලංකාදීපප්පසාදකං වන්දාමි පරිනිබ්බුත මහා මහින්දං උතුම් සම්බුදු පුත්රුවන වූ අපට අනුබුදුරුවන බඳු වූ මහානුවනැති කලනමිත් වූ යම් මහරහත් උතුමෙක් දඹදිවින් මෙහි වැඩම කොට බුදු සසුන බැබල වූයේද මුළු ලක්දිවම පැහැදුණු විතරාගිව පිරිනිවන් වැඩි අපගේ මිහිඳු මුනිදුට වඳිමි මම සාදරයෙන්. සාදු සාදු සාදු. අප විසින් රැස් කළ සියලු පින් සක් දෙවිදුන් සතරවරන් දෙවිවරුන් 38ක් වූ සෙම්පති දෙවරුන් ප්‍රධාන සදෙව්ලෝ වාසී දෙවියෝ අනුමෝදන් වෙත්වා. බුදුරජුන්ගේ සෝතාපන්න ආර්ය ශ්‍රාවක ශ්‍රීමත් සුමන සමන් දෙව් රජු ප්‍රධාන ලංකා භූමිය සුරකින්න දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවිවරු ප්‍රධාන පින් අනුමෝදන් වන සියලු දෙවිවරු දිව්‍ය සැපයෙන් වැඩේවා. ඒ දෙවියෝ අප හැම දිනාවම ආරක්ෂා කරත්වා. සාදු
සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම සාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරත්නයට මේ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කර ගැනීම පිණිස වෙහෙසෙන උතුම් මහා සංඝරුවනට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා රූපවාහිනී අනුශාසක දුරන්දර අපගේ පින්වත් අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පූජනීය මහා සංඝරුවන පින් අනුමෝදන්ව ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අද ධර්ම දානමේ පින්කම සිදු කරන ඒ පින්වතුන්ලාගේ නමින් මේ පරිලෝ යන්ට යෙදුනා වූ පින්වත් සෝමා කොඩිකාර මෑණියන්ට, එස්.එච්. ජිනදාස පියාණන්ට, එස්.එච්. ඉන්ද්‍රලතා සොහොයුරිය ඇතුළු නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයට පත්වෙත්වා. අපගේ ඥාතීන් සංසාර දුකින් නිදහස් වෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. ධර්ම දානය සිදු කරන පින්වතුන් බලාපොරොත්තු වෙන ආකාරයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින සියලු දෙනාට ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තිය ලැබේවා. අද ධර්ම දානය සිදු කරන්නේ අංක 266න් 1 මීපිලිමාන නුවරඑළියන ලිපිණේ පදිංචි පින්වත් එස්.එච්. චන්ද්‍රලතා විශ්‍රාමික විදුහල්පතිනිය එතුමියට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දූ දරුවන් වන ගයාන්, හසිත, රංග, චතුරිකා, එතිකා, මාධවී යන ඒ දරුවන්ට මේ සියලු පින්පෙත් අනුමෝදන් වෙත්වා. ඔසිත, ටවීෂා, කෙනුලි, ඩිහේන්, චෙමාෂා, තරුෂ, සෙත්මින කියන මුණුපුරු මිනිපිරියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පවුලේ හැම දෙනාට පින් අනුමෝදන් වෙලා ඒ වගේම සුපින්නත් ඔබ සැමටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත් පින් අනුමෝදන් වෙලා සියලු දෙනාගේ රැකී ආරක්ෂා ආදී සියලු කටයුතු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියල්ල ਸਰව ප්‍රකාරයෙන් සමෘද්ධිමත් වෙත්වා. සුවසේ නිදුකින් පින් කරගෙන දහමේ හැසිරෙන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.